නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ වන විට අප ශ්‍රවණය කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේ ආයු කල්පයක් වැඩ නොසිට, ඒ ආයු කල්පයක් වැඩ නොසිටීමට හේතුවත් ඊළඟට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාරයා විසින් විනයදර ධර්මදර ශ්‍රාවකුතුමන් වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වික්ත විනයදර විනීත කෙන විශාරද මගඵලයන්ට පත් බහුශ්‍රෘත ධර්මදර ධම්මාර්ධම ප්‍රතිපදාවෙන් යුක්ත සාමෝචිපටිපන්න ප්‍රතිපදාවෙන් යුක්ත අනුධම්මචාරීව සිටින ධර්මයේ දේශනා කරන සිටිමින් ධර්මයේ දේශනා කරන පනවන පිහිටුවන විවෘත කොට බෙදා දක්වන්නට දක්ෂ ඉස්මතු කරන්නට උපන් පරවාදයන් බිඳ දැමීමට මැඩ පැවැත්වීමට අනුශාසනා ප්‍රාතිහාරයෙන් යුක්ත වූ සිව්වනක් පිරිස බිහිවන කන ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා, දේශනා කොට වදාරලා තිබුණා. ඉතින් එහිදී දැන් මේ වෙනකොට ශාස්ත්‍රඥ වහන්සේට මාරයා කියා සිටියා, මේ වන විට එහෙම පිරිසක් දැන් බිහි වෙලා ඉන්නවා, ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් පිරිනිවන් පානාසේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා, ස්වාමීනි දැන් භාගතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලයයි කියලා ওই විදිහට භාගතුන් වහන්සේ පිරිනිවන් පාන්න කියලා මාරයා ප්‍රකාශ කර සිටියා. දැන් මේ චේතිය සූත්‍රයේ අවසාන කොටස තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. ගියවර වැඩසටහනේදී ඒ සූත්‍රයේ මුල් කාරණාවන් ඔබට මතකයි. ආයු කල්පය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ආයු කල්පයක් වැඩ සිටින්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේලාට? එහෙමසේනම් පුළුවන් වුණත් ඊට පස්සේ භාගතුන් වහන්සේලා ඇයි වැඩ නොසිටියේ කියන කරුණු අපි සාකච්ඡා කළා. එතකොට මෙහිදී භාගතුන් වහන්සේ කියා සිටියා මාරයාට කොහොමද පවිටු මාරය, ඔබ අල්ප උත්සාහීව වසන්න, ඔබ මහන්සි වෙන්න එපා, වැඩි කල නොයා තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මේ තුන්ම සක්කවෑමෙන් තථාගතත මේ පිරිනිවන් පාන්නේ කියලා භාගතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේදී සීයෙන් හා නුවණින් යුක්තව ආයු සංස්කාර අත්හලසේක. භාගතුන් වහන්සේ විසින් ආයු සංස්කාරයේ අත්හල බැවින් බිහිසුණු ලමුදා ගැනීම මහ පොළව සැලීම් වූයේය, දිව්‍ය බෙර පැලුණේය, අකල් බෙසි ඇදහැළුණේ වාදී විදිහට අපි ධර්මයේ තිබෙන කොටස අහලා තියෙනවා. දැන් මොකක්ද මේ ආයු සංස්කාරයේ අත්හැරනවා කියලා කියන්නේ? ඒකට සමහර අය විවිධ මාතෘකාවන්, විවිධ කාරණාවන්, විවිධ දේවල් විවිධාර්ථකථනයන් සිදු කරනු ලබනවා මේට. එතකොට ඉරිදිපාදයන් වඩලා තිබුණු උතුමන් වහන්සේ නමකට කල්පයක් වුණත්
තථාගතයන් වහන්සේ නමකට විතරක් නෙමෙයි ඊර්ධිපාදයෙන් යම් කිසි කෙනෙක් වඩා තිබෙනවා නම් එහෙමයි බුදුරජාණන් දේශනා කළේ. මේ සූත්‍රයේදී චේති සූත්‍රයේදී. එතකොට එසේ වඩා තිබුච්ච කෙනෙකුට උනත් සම්පූර්ණ ආයුෂ ප්‍රමාණය. ඒකට තමයි කල්පයේ ආයුෂ කියලා කියන්නේ. ඒ ආයු ප්‍රමාණයෙම වැඩ සිටින්න පුළුවන්. අදිෂ්ඨාන කළොත් තමගේ ආයුෂ ගෙවිලා අවසන් වෙලා තිබුණත් අදිෂ්ඨාන කළොත් වැඩ සිටින්න පුළුවන්. ඒ වගේම මේ ආයුෂය අතහරිනවා. එතකොට ඒකට කිව්වේ වචනයක් ආයු සංස්කාරය කියලා. දැන් සංස්කාරය කියන වචනේ ඔබ අහලා තියෙනවා ධර්මයේ. සංස්කාරය කියන්නේ අපිට කජ්ජනීය සූත්‍රෙහිම අහන්න හම්බෙලා තියෙනවා කොහොමද සංස්කාරය අපගේ ශාස්ත්‍රඥයන්ට දේශනා කළේ සංකතං අபிසංකරන්ති භික්කවේ තස්මා සංඛාරාති උච්චති. සංයුත්ත නිකායේ පොත් වහන්සේගේ තියෙන තුන්වෙනි පොත් වහන්සේගේ මේ කජ්ජනීය සූත්‍රය. එතකොට එහිදී සංකතයන් දේශනා කළා කුමක්ද යන්නේ. මේ සංස්කාරය කුමක්ද යන්නේ එක. ඒ තමයි සංකතයේ අபிසංස්කරණය නැවත නැවත සකස් කරලා දෙන නිසා. ඒ පංච උපාදානස්කන්ධයක් නැවත නැවත සකස් කරලා දීම සංස්කාරයි. එතකොට සංස්කාරයේදී මෙතන ආයු සංස්කාරය කියලා ඒ පංච උපාදානස්කන්ධේ එහෙම නැත්නම් මේ පංචස්කන්ධයන්හි සම්පූර්ණ පැවැත්ම. එතකොට සසරේ කොපමණ කාලයක් ඔහු ගියත් ඉපදෙමින් මැරෙමින් යන ගමනට කියන සංසාර ගමනය කියලා. ඒ සංසාර ගමනේදී ඔහු දෙවියෙක් බ්‍රහ්මයෙක් තිරිසනෙක් කවුරුණත් අපි එහෙම දෙවියා බ්‍රහ්මයා තිරිසනා කියලා විවිධ නම් වලින් හැඳින්වුවත් එහි තිබෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධයක පහළවීමකුයි. එතකොට ඒ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම පිනිස පවතින කාලයක් තියෙනවා. ඒ කාලය ආයුෂ කියලා කියන්නේ. එතකොට ඒ සංකතයේ පැවැත්මින් සම්පූර්ණයෙන්ම නිදහස් වීම අරහත්වයයි. එතකොට ඒ අරහත්වයේදී සංකතයේ පැවැත්මන් ඉවරයි. දැන් සංකතේ නැවත නැවත සකස් කරලා දෙන නිසානේ සංඛාර කියලා කිව්වේ. ඒ සංකතේ නැවත සකස් කරලා දෙන නිසානේ ආයුෂයේ ඒ සංඛාරයේ ආයුෂයේ පැවැත්මක් තියෙන පුද්ගලයන් මිනිස්සුන්ට නම් ආයුෂ 60 70 ඒ විදිහට කියන්නේ ඒ ආයුෂයේ ඒ ජීවිතවලදී. ඒක තමයි ආයුෂයේ සංස්කාරය. ඒතර බුදුරජාණන් වහන්සේලාට ඊර්ධිපාදයන් වැඩ උතුමන් වහන්සේලාට බොහෝ කාලයක් වුණත් අදිෂ්ඨාන බලයෙන් වැඩ සිටින්න පුළුවන්. කල්පයක් හෝ ඊට වැඩිපුර වුණත්. එතකොට ආයු කල්පය මෙතන මේ. අන්නේ ආයු කල්පයේ වැඩ සිටින්න පුළුවන් ඒ සංස්කාරයේ ස්වභාවය අත්හරිනවා. ඒ අදිෂ්ඨාන බලයෙන් අත්හරිනවා. ඒ අදිෂ්ඨානය කියන එක චිත්තය. ඡන්ද චිත්ත විරියවීමංස ඊර්ධිපාදයන්ගේ තියෙන්නේ. දැන් ඔබට මේ අදිෂ්ඨානය කියන වචනේ දැන් මේ සරල තේරුම් නැති වුණාට ඉදිරියේදී අපි කතා කරනකොට 이르දීන් වලදී සිත යොමු කරනකොට අන්න එහිදී තියෙන අදිෂ්ඨාන කරන්න. දැන් සමාධියක අදිෂ්ඨානයක් නැහැ. වෙනම අදිෂ්ඨාන කියන එක සඳහන් වෙන්නේ ධානයන් සිට ඉහළට. ඒක සාමාන්‍ය සමාධියක අදිෂ්ඨානයක් කියන කතාවක් නැහැ. එතකොට ඒ වගේ චිත්තය කියන එක අදිෂ්ඨානය කියන එක ඒ සිතුවිලි වලින් අදිෂ්ඨාන කරනවා කියන එක වෙනම කරුණක්. එතකොට ආන්නේ ඒ අදිෂ්ඨානයින් ඒ අත්හරිනවා. ඒ ආයුෂයේ පැවැත්මේ තිබෙන ඒ ආයුෂයේ තිබෙන ප්‍රමාණය අත්හරිනවා. එතකොට ඒකයි ආයු සංස්කාරය අත්හරිනවා කියලා කියන්නේ. දැන් ඒක දැන් තව තේරෙන්නේ නැත්නම් දැන් මෙහෙම කිව්වොත් මෙතන හරියටම ඔබට තේරෙයි ඒ කොහොමද? දැන් ඒ තමයි මනාව සිහිනුවණින් පිළිසින් දැන් මේක අටුවාවෙත් තිබෙන විදිහ අපි කතා කරනවා. ඒ කොහොමද ආයු සංස්කාරය සංඛාරං ඔස්සජි. ඔස්සජි කියලා කියන්නේ අත්හරිනවා කියන එක. අත්හරිනවා කියන එක. ඒ අත්හරින්නේ අදිෂ්ඨාන බල. ඒ කොහොමද අත්හරින්නේ? කොහොමද? ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේට උනත් දැන් මේ විදිහට දැන්
භාග්‍යතුන් වහන්සේ අත්හැරිය කොහොමද? 3 මාසයක්. දැන් මෙතනදී කොහොමද දේශනා කරන්නේ? 3 මාසක් කැවෑමෙන් තථාගතතමේ පිරිනිවන් පාන්නේ යයි ආයු සංස්කාරය අත්හැරියා. ඒ කියන්නේ හරියටම 3 මාසයක් වෙන මොහොතේම භාග්‍යතුන් වහන්සේ 3 මාසයේ විනාඩි 1යි එහෙම එකක් නැහැ. ආය තව චුට්ටක් අනේ ඉන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඒ ආයු සංස්කාරයේ ඒ අදිෂ්ඨාන බලයෙන් ඒ කොහොමද? ඒ ඇත්තටම සමවතක්. ඒ සමවතට සමවැදීමකින් අත්හරින දෙයක්. මේ මං අත්හැරියා දැන් කියලා වචනයෙන් කියන අත්හැරීමක් නෙවෙයි මේ. ඒ කොහොමද? ඒ තමයි 3 මාසක් ගෙවෙන තැන මේ මොහොතේ දැන් මේ මොකද්ද චාපාල චේත්‍ය ස්ථානයේ සිට වැඩ සිටින ඒ ස්ථානයේ ඒ මොහොතේ සිට 3 මාසක් ගිය තැන ඵල සමවතට සමවැදිනවා භාගතුන් වහන්සේ. ඒ චෛත්‍ය ස්ථානයේම ඵල සමවතට සමවැදලා ඒ කියන්නේ ඵලවන් දෙවන තුන්වන හතරවන කියන ධාන ඵලවතට සමවැදිලා හතරවෙනි ධානය ඉක්මවලා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨානයෙන් ගැන ඉස්සරහට ඒ ඊර්දිපාදයන්ගෙන් අදිෂ්ඨාන කරන ඉදිරියේදී අපි කතා කරනවා කොහොමද කියන එක. මේ සාමාන්‍යයෙන් දැන් ඔබට මේ කාරණාවන් තේරුම් කරගෙන තමයි මේ ඉස්සරහට ඒ ගැඹුරු සාමාන්‍යයෙන් ටිකක් ගැඹුරු ඒ කාරණාව ගැන කතා කරන්නේ අපි ඉදිරියේ වැඩසටහන් වලදී. එතකොට මේ සමවතට ඒ මොහොතේ හතරවෙනි ධ්‍යානෙට සමවැදලා අන්න අදිෂ්ඨාන කරනවා. කොහොමද ඵල සමවතට සමවැදී ඉන්පසු භාග්‍යතුන් වහන්සේ දැන් ඵල සමවතේ සමවදිනවා. ඵල සමවතට මෙතන ඵල සමවත කියලා කියන්නේ අරහත් වෙනමිති වූ ඒ උතුම් ඵල සමවත. ඒ සමවතට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ ඒ ඵලවතට යලි 3 මාසක් අවෑමෙන් සම නොවදිමි කියලා අන්න අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨානයට තමයි සම නොවදිමි යන සිත අදිෂ්ඨාන කරනවා. ඒ උපදවා ගන්නවා. අන්න ඒක තමයි ඔස්සජී අත්හරිනවා. ආයු සංස්කාර අත්හරින. ඒකට තමයි ආයු සංස්කාර අත්හරිනවා කියන එකේ තේරුම. කියන්නේ අරහත් ඵල සමවතේ ඒ මොහොත දක්වාම ඉන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ ඔබ දන්නවා පරිනිර්වාණ සූත්‍රයේදී ඔබ අහලා තියෙනවා ඒ අරහත් ඵල සමවතන සමවදිමින් ඒ 이르දි ප්‍රාතිහාරයන්ගේ සතර ඒ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන වැඩි 이르දිපාදයන් තුල සිටි බැවින් ඒ අරහත් ඵල වතට සමවදිමින් ඒ සීල ලෙඩ රෝගයන් කියන්නේ දුරු කර යටපත් කරමින් අනහරි වචන යටපත් කරමින් වැඩ සිටින්නේ ඒ අරහත් ඵල වතෙන් 이르දිපාදයෙන් වැඩි බැවින් ඒ විද්ධිපාදයන්ගේ වැඩි ස්වභාවයේ තිබෙන ආනිසංස බලයෙන් ඒ ඇත්තටම 이르දිපාදයන්ගෙන් තමයි භාගතුනස වැඩ සිටින්නේ. එතකොට ඒ 이르දිපාදයෙන් වැඩි බැවින් ඒ ඵල සමවතේ සමවැදෙමින් අන්න ඒ අත්හරිනවා. එතකොට ඒ අත්හැරීම සිදුවන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එතකොට මේ මොහොතෙන් පස්සේ සිට ඉදිරියට භාග්‍යතුන් වහන්සේ ඒ සමවතින් යම් දුක් දුම්නස් ඒ කියන්නේ යම් කායික පීඩාවන් දුරු කරගත්තත් වයසට යන ලෙඩ වෙන ඒ ස්වභාවයන් කරදරයන්ට පීඩාවන්ට පත් වෙන්න තිබෙන අවස්ථාවන් කිසිම දෙයක් 이르දියන්ගේ ඒ සතරක් වූ 이르දි ප්‍රාතිහාන්ගේ බලයෙන් මැඩපවත්වන්නේ නැහැ. සියලු විඳීම් දුක් දුම්නස් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශරීරයට විඳින්න දැනෙන්න ඒ සියල්ලන්න සකස් කරගන්න. ඒකයි බුදුරජාණන්සේට පිපාසයි දෙනස් පිපාසී. නැත්නම් ඉවසීමේ බලයෙන් සාසුනාසේ සියල්ල මැඩපවත්වන්න තිබුණේ නෑ. ආනන්දේ මට පිපාසයි කියලා එහෙම කියන්නේ. පරිනිර්වාණසේ දැන් මේ මොහොතේ සිට ඉදිරියට දැන් මේ මොහොතේ සිට ඉදිරියට භාග්‍යතුන් වහන්සේට අන්න විවිධ කායික පීඩාවන් මානසික පීඩාවන් සියල්ල දුරු කරලා දැන් කායික වශයෙන් ලැබෙන කරජකාය හේතුවෙන් මේ උපාදානයන්ගෙන් හටගත්තා වූ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ ශරීරයකට වෙන්න තිබෙන වේදනාවන් පීඩාවන් දැනෙන්න පටන් ගන්න සැලසෙනවා. ඒ සියල්ල කිසිවක් අන්න නොකර නොදැනී තිබෙන්න
ඒ සියල්ල මැඩපවත්ව ගන්න, ඒ සියල්ල නතර කරන්න. දැන් ඔබ අහලා තියෙනවනේ ආනන්ද ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ යාළුවා. යාළුවා දානෙට ආරාධනා කරාට පස්සේ යාළුවා කියනෝනේ ස්වාමීනි මොග්ගල්ලානන් වහන්සේ මට දානෙට දැන් අවස්ථාව දෙන්න පුළුවන් මේ ආහාරයි මගේ ආයුසයි ආරක්ෂා කරගත්තොත් කියලා. එතකොට මොග්ගල්ලානන් වහන්සේ වැඩු 이르දිපාදයෙන් තේ 이르දිපාදයන්ගේ බලෙන්නේ ඔහුගේ ආයුෂයේ ඔහු මැරෙන්නේ නොදී ඒ යාළුවා රැකගන්නේ තාක්. ඒ බඩු බාහිර ආදී නරක නොවී තියාගන්නේ. එතකොට ආන්නේ ආයුෂයේ මරණයටපත් නොවි ඔහු රැකගත්තී. ආන්නේ දැන් මේ එහෙම ස්වභාවයක් අන්න අත්හරිනවා. එහෙම කිසි ස්වභාවයක් භාගතුන් වහන්සේ කරන්නේ ආය. අන්න ඒකයි සමඵලවතට සමවැදීලා ඒ අරහත් ඵල සමවතට ආයේ මම 3 මාසකින් වෑමෙන් සමවදින්නේ නැහැ කියලා අන්න අත්හැරියා. ඒ අදිෂ්ඨාන කළා. අනේක තමයි ආයු සංස්කාරය අතහරිනවා කියලා කියන්නේ. ඒ සමවතට තමයි අවසානයේ දැන් භාගතුන් අරහත් ඵල සමවතින් නෙමෙයිනේ. දැන් ඒ සමවත කියන්නේ අරහත් වේ කියන්නේ එකක්, සමවත කියන්නේ තව එකක්. දැන් භාගතුන් පිරිනුවන් පාන්නේ ඔබට මතක ඇතිනේ පරිනිවන මංචකයේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශ දැන් භාගතුන් ප්‍රථම ධානයට සම්වැදුණා, දෙවෙනි ධානයට සම්වැදුණා, තුන්වෙනි ධානයට සම්වැදුණා, හතරවෙනි ධානයට සම්වැදුණා. දැන් නේව සංඥාසන්න අකින්චනදී සියල්ලට සම්වැදුණා. ඊට ආයේ එකින් අඩුවි ප්‍රථම ධානයට සම්වැදුණා. එකින් අරහත් ඵල සමවතට දැන් සමවැදුණා. මේ විදිහට දේශනා කරනුනේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. එතකොට ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ ආයේ සමවදින සමවත දේශනා කරන. දැන් පඨම ධානයට සම්වදුණා, දෙවන ධානයට සම්වදුණා, තුන්වෙනි ධානයට සම්වදුණා, හතරවෙනි ධානයට සම්වදුණා. ඔය විදිහට දේශනා කරනවා. ආය හතරවෙනි ධානයෙන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධානයේ ආය ප්‍රථම ධානය ඔය විදිහට දේශනා කරලා සමගමනේ දැන් අනුරුද්ධ මහරහතන් දේශනා කරන්නේ. සමවදිනවත් සමගම භාගතුන් පිරිනුවන්. එතකොට එතන අරහත් ඵලයේ සමවතකට සම්වදින්නේ යන්නේ. හතරවෙනි ධානය නැගී සිටිනවත් සමගම අන්න පිරිනුවම් පානවා. ඒකට හතරවෙනි ධ්‍යානෙන් එහා තමයි මේ 이르දි කොටස් ඔක්කොම අයිති වෙන්නේ. 이르දිපාදයන් වැඩිම හේතුවෙන් සකස් ඒ සිතක විවිධ ස්වභාවයන්ට හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ. කිසිවකට අන්න ඒ සියල්ල අත්හැරියා කියන්නේ ඒක ඔස්සජී කියන්නේ ඒකයි. දැන් මේ ආයු සංඛාරං ඔස්සජී. එහෙමයි දේශනාව තුළ තියෙන්නේ. 3 මාසක් ඵල සමවතට සමවැදී. එතකොට මේ 3 මාස තුල දැන් මෙතන ඉඳන් බුදුරජාණන් වහන්සේ ඔහොම වඩිනවනේ කුසිනාරාණ උපවර්තන ශාලා ඒ වෙනකම්ම ඵල සමවතේ ඉන්නවා. ඒ ඵල සමවතේ බලයෙන් ලෙඩ රෝග ඔක්කොම යටපත් කරගන්න. කායික වේදනාව සියල්ල දැනෙනවා. සමවදී ඉන්පසු සමවතට සම නොවදින්නේ මේ අන්න. සිත අධිෂ්ඨානය උපදවා ගත ඔස්සජී කිව්වේ අන්න ආයු සංස්කාරය අතහරිනවා කිව්වේ ඒකයි. එරුණා ආයු සංස්කාර අතහැරීම. ඒ ආයු සංස්කාර අතහැරියට පස්සේ දැන් ඔබ දන්නවා පොළව කම්පා වුණා, අකල් වැස්සක් වැරුණා, දෙවියන්ගේ බෙර පැලුණා, දේව බෙර පැලුණා. ඒ විදිහට සිද්ධ වුණානේ. එතකොට ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උදාහරණයක් පහල කරනවා. දැන් මේක ආනන්දයන් වහන්සේට දැනෙනවනේ ඇයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මොකද්ද මේ උනේ කියලා කියනවනේ. අහනවනේ ආනන්දයන් වහන්සේ ඇවිල්ලා ඒ වෙලාවේ මේ දැන් චේතිය සූත්‍රය තියෙනවනේ. ඊට පස්සේ ආනන්දයන් වහන්සේට කියන ආයු සංස්කාර අත්හැරියා කියලා. අත්හැරියට පස්සේ ආනන්දයන් වහන්සේ කම්පා වෙනවනේ. ඒතකොට මේ කම්පාවෙන් ආනන්දයන් වහන්සේ ඒ ශෝකයෙන් දුරු කිරීමටත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට යහපත පිණිසත් එතනදී උදාහරණයක් පහල කරනවා. ආනි උදාහරණය තමයි කුමක්ද? ඒ තමයි ඔබ දන්නවා ඒ උදාහරණය කුමක්ද ඔබ අහලා තියෙනවා. ඒ තමයි භාගතුනස් හරි ලස්සනට එතනදී උදාහරණයක් පහල කරනවා. මොකද්ද? තුලමතු ලංච සම්භවං භව සංඛාර මවස් ජීමුනි භව සංඛාර හවස් ජීමුනි අජ්ජතරතෝ සමාහිතෝ අභින්දි කවච මිවත්ත සම්භවಂತಿ. ඒ ගාථාව හරි ලස්සන ගැඹුරු ගාථා රත්නකේ උදාහරණය.
එතනදී දේශනා කරන්නේ කුමක්ද? තුල මචුලංච සම්භවං. තුල කියලා කියන්නේ තුලං කියලා කියන්නේ මනිනදී. අතුලං කියලා කියන්නේ නොවේ මැනිය නොහැකි. සමපාත කරන්න බෑ. සමාන කර තුලං කියන්නේ සමාන කරනවා. අතුලං කියන්නේ සමාන කරන්න බෑ. ඒ වගේ විවිධ අර්ථ තියෙනවා. ඒතර මෙතන හරි කොහොමද හරි ලස්සනට දේශනා කරනවා. කුමක්ද තුලං කියලා කියන්නේ දැන් මේ තුල අතුලංච කියන එකට විවිධ ආකාරයෙන් මෙතන දේශනා කරන ආකාර දෙකකටහි විස්තරය. ඒ දෙකම අපි කතා කරමු. මුලින්ම මෙතනදී විස්තර කරන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. ඒ තමයි සමානාත්මයක් නැහැ කියනවා. සමානාත්මයක් නැත්තේ යන අර්ථයෙන් තුලං යන්නේ හැගෙනවා. ඒ කියන්නේ කාමාවචරයට අරූපේ සමාන නැහැ. වෙනස් නැහැ. එතකොට ඒ වගේ අර්ථයක් තුලං. ඊළඟට මේ තුලං කියන්නේ සමානයි. කාමාවචරයකට කාමාවචරය කියන්නේ ඒ ස්වභාවයෙන් ඒ ධාතු එකිනෙක සමානයි. අතුලං කියන්නේ සමාන නැහැ කියන එක. අරූපය කාමයට සමාන නැහැ. අන්න ඒ වගේ අර්ථයක් මෙතනදී කියනවා. ඒ වගේම තමයි තුල අතුලං කියන එක විස්තර කරන බොහෝ තැන්වල විස්තර වන්නේ මෙන්න මේ ආකාරයට. ඒ තමයි තුලණය කරනුවේ ඊට පස්සේ කුමනද නිවනද භවය කියන එක තමයි මේ මෙතනදී තුල අතුල කියලා විස්තර කරන තව ආකාරයකින්. එතකොට තුලණය කරනවා කියන්නේ තීරණය කරනවා කියන එක. නිවනද භවයද කියන එක අන්න තීරණය කරනවා. සියලු නිවනත් භවයේත් නිවනද භව දැන් මෙතනදී හරි ලස්සනට විස්තර වෙනනේ කොහොමද නිවනද භව දුකද මනවින් දුටුසේක තුල මතුලංච සම්භවං. නිවනද භව දුකද මනවින් දුටුසේක මගේ බුදු සමිඳු ආය භව සංඛාර භවස්ස ජීමුනි කියන්නේ මගේ බුදු සමිඳු ආයතස ඒ කියන්නේ භවයේ යන සෝයි ආයුෂ අත්හරිනවා. ආයුෂ අත්හැරීම ගැන කියන්නේ ආයු සංස්කාර අත්හැරීමක් ගැන එතනදී. එතකොට නිවනේත් භව ගමනේ තියෙන තුලනයක්. භව ගමන එකින් එකට සසරහා බැඳී පවතිනවා. නිවන කියන කරුණ තුලණය කරන්න බෑනේ. සමාන කරන්න නිවනට කිසිවක් සමාන කරන්න බෑනේ. ඒ රතන සූත්‍රයේ තියෙන්නේ. මේ නිවනට කිසිවක් සමාන කරන්න බෑ. ඒ මගඵල අවබෝධයට කිසිවක් සමාන කරන්න බෑ. ඒ අරහත් ඵලයට කිසිවක් සමාන කරන්න බෑ. තුලණය කරන්න බෑ. සමාන කරන්න කිසිවකට බෑ. අතුලං. භව ගමන විවිධ පරියායකින් එකිනෙක කරනවලට තිරිසන් ලෝකේ තවත් තිරිසන් සත්වෙන්ට කාමයට කාමය, රූපේට රූපය, අරූපේට ඒ හැම එකක්ම එකින් එකට ඒ ධාතු ස්වභාවයන් අනුව සමානපාත කරන්න පුළුවන්. භව ගමන කියන එක. නිවන කියන එක සමාන කරන්න බෑ. තුලං කියවන්නේ ඒකයි. ඊට පස්සේ තමයි හරි ලස්සනට මෙතනදී තුලංච සම්භවං සම්භවය කියලා කියන්නේ භවයට හේතු කරුණ කියන එකයි. දැන් භවයට හේතු කරුණ තියෙනවානේ. මේ සසර ගමන පැවැත්වීමට හේතු වන කාරණා ඒ නිසානේ ඒකට ආහාර කියලා කියන්නේ. කබලින්කාරය, ස්පර්ශ ආහාරය, සම්භවං කියන වචනේ තේරුම මේකයි. භවයට හේතු කාරණාවන්. ඒ සියල්ලන් අත්හරිනවා. ඒ සියල්ලකින් තථාගතයන් වහන්සේ නිදහස් කියන එකයි මේකෙන් මේ උදාහරණයෙන් පහල කරන්නේ. දැන් මෙතනදී සම්භවං කියන්නේ භවයට හේතු ආහාර පිඬු සෙවීම රැස් කිරීම ආදී අරුතෙන් ඒ සියල්ලකින් සාස්තුනස නිදහස්. ස්පර්ශ ආහාරයෙන් සසර ගමනේ පැවැත්වීම සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. මනෝ සංචේතන ආහාරයෙන් සසරේ පැවැත්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. විඥාන ආහාරයේ සසර ගමනේ පැවැත්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. අන තුලම සම්භවං කියන්නේ ඒකයි. සම්භවය කියලා කියන්නේ භවය පැවැත්ම පිණිස හේතු කරවනවා කියන එක. ඒ හේතු කරන කාරණාව සියල්ලකින් සාස්තුනාසේ නිදහස් සම්භවං.
හවස්ස ජීමුනි. දැන් මෙතන භවස්ස ජීමුනි කියන්නේ භව සංඛාර හවස් හයන්න එතන ලොප් වෙලා තියෙන. ඒක තමයි මහවස්ස ජීමුනි කියලා කියන්නේ. ඒ කියන්නේ විසුරුවා හැරියා. ඒ සියල්ල විසුරුවා හැරියා. භවයේ පැවැත්මට හේතු වුණ කාරණාවන් සියල්ල විසුරුවා හැරියා. භව සම්භවං කියන කරුණ තේරුම් දැනගත්තනේ. එතකොට ඒ ආහාරයන්ගේ පැවැත්ම අන්න මේක හවස්ස ජීමුනි. සියල්ල විසුරුවා හැරියා. සියල්ලෙන් නිදහස් වුණා. හවස්ස ජීමුනි. අජ්ජත් රතෝ ආධ්‍යාත්මේ යලුණා. කුමකින්ද සමත විදර්ශනා වශයෙන් යුතු ඒ කියන්නේ ඒ අරහත් ඵල සමවත තුල ඇලී සිටියා. ඒ පිරුවන් පාන තාක් නෙමෙයි. තුම්මස ඇවෑමින් ආය අරහත් ඵල සමවතටව සමවදින්නේ නැහැ. ඒ ආධ්‍යාත්මී තුල අරහත් ඒ සමවත තුල අන්න සමවැදී සිටියා. අජ්ජත් රතෝ ආධ්‍යාත්මය තුළ සමවැදුණා. කුමකින්ද? අරහත් ඵල සමාධියට ඒකාන්තයෙන්ම. අජ්ජත් රතෝ සමාහිතෝ සංසුන්න වැඩ සිටියා. සමවැදිල්ල වැඩ සිටියා. කොහොමද ඒ සමාහිතෝ වැඩ වසමින් භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාරයත් හැරියා. කොහොමද කියන්නේ? අභින්දි කවච මිත්ව අභින්දි කවච මිවත්ත සම්භවಂತಿ. එතකොට එතනදී අභින්දී කවච මිත්වා කියලා කියන්නේ ඒකේ තේරුම තමයි යුද සන්නාහකයක් ගලවල අයින් කරනවා වගේ. ආයු සංස්කාරය අත්හැරියා කියන එක. යුද සන්නාහකයෙන් නේද? දැන් ඒ කියන්නේ යුද සන්නාහකයක් අත්හරිනවා වගේ කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ දැන් අපි කියන්නේ බොඩි ආමර් එක කියලා කියන්නේ දැන් යුද හමුදාවේ එහෙම තියෙන වෙඩි නොවදින ජැකට් එකක් වගේ ඉස්සර දැන් දාගන්නේ. දැන් අපි සාමාන්‍ය තව ගත්තොත් එහෙම අපිට ඒක තේරෙන විදිහට දැන් අපි ගඟේ මුහුදේ යනකොට පාවෙන්න කියලා අපිට ඇඳුමක් දෙන්නේ. වැටුනොත් කියලා බැරි වෙලා යට නොයා සිටින්න කියලා ඇඳුමක් අඳන්නේ. අර ජැකට් එක වගේ එකක් අඳන්නේ. එතකොට මේ ජැකට් එක තියෙන තාක් එයාට කොච්චර හීපාලව වැදුනත් ඒ කියන්නේ යකඩයෙන් මේක හදලා තියෙන්නේ. එතකොට යුද සන්නාහක ඒ ඇඳුම තියෙන තාක් හීපාරවල වලින් කඩු පහරවල වලින් නොකැපී ඔහුට බේරීමේ හැකියාව තියෙනවා. ඒ සොල්දාදුවට. ඒ තියෙන තාක් එයාගේ ජීවිතය ආරක්ෂයිනේ. ආයුෂයේ තියෙන තාක් ජීවිතය තියෙනවා. එතකොට ආයුෂයට සම කරපු දෙයක් තමයි අර යුද සන්නාහක උපමාවකින් මේ කියන්නේ. එතකොට ආන්නේ ආයුෂේ නම් වූ ඒ යුද සන්නාහකයේ ඒ සංස්කාරය අන්න ගලවල අහක් කරලා විසි කරා. ඒ විසි කරාට පස්සේ කොමක්ද තියෙන්නේ? ඕන මොහොතක හීයක් වෙදිලා හෝ ඒ යුද බටයා ඕන මොහොතක මරණයට කැපයිනේ. අනතුරට ඒ මොහොතේ සිට තියෙනවනේ. මරණේ ඒ මොහොතේ සිට ලං වෙනවා. අන්න ඒක තමයි මේ ආයු සංස්කාර අත්හරිනවා කියන එක උපමාවෙන් අර දැක්වේ. යුද සන්නාහයක අත්හැරිය ගමම ඒ යුද සන්නාහයේ ගලවලා ඒ බැටල් ෆීල්ඩ් එකේ යුද්ධ භූමියේ එය යන තාක් ඔහුට මරණේ නම් වූ අනතුර ඔහුට ඒකාන්තයෙන්ම තියෙනවනේ. කොහෙන් ඇවිල්ලා වදිද්ද දන්නේ නැහැ. අන්න ඒ වගේ ආයු සංස්කාරය යන්නේ යුද සන්නාහය ගලවලා අත්හැරියා වගේ. යුද බටයා ඒ ගලවලා අත්හරිනවා වගේ. ඒ වෙලාව ඒ කියන්නේ ඔහුට රැකවරණයක් නැහැ. ඒතර ඒක තියෙනකන් තමයි රැකවරණේ තිබ්බේ. ගලවලා අත්හැරිය මොහොතේ ඉඳන් මරණයට ඔහු කැපයි. අන්න ඒ වගේ යුද සන්නාහයක අත්හැරිය වගේ භාගතුන් වහන්සේ මේ ආයු සංස්කාරය අත්හැරියා. ඒ මොහොතේ සිට කෙමෙන් ලං වෙන්නේ කුමටද? මරණයටයි. ඒ කියන්නේ පරිනිර්වාණයටයි. අනේක තමයි මේ ගාථාවේ තේරුම. නැත්නම් මේක සමහර අය ගොඩාක් වෙලාවට පළ දැන් මේ මම හිතලා මම කියන දෙයක් නෙමෙයි. ඔබට මේක කියව ගන්න පුළුවන් චේතිය සූත්‍රයේ අටුවාවේ මේ විදිහට හරිය ලස්සනට මේ මං කියන ටික මේ විදිහටම දේශනා කරනවා. විස්තර කරලා තියෙනවා. චේතිය සූත්‍රයේ කියව ගන්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ඒ උදාහරණය පහල කළේ. ආයු සංස්කාරය අත්හැරියා. මේ කෙලෙස් ප්‍රහාණය මේ බුදුරජාණන් වහන්සේ කිසිදු බය තැත ගැනීමකින් තොරව නොබියව ආයු සංස්කාර
අත්හැරියා. ඒ කියන්නේ බුදුරජාණන් මේ වෙලාවේ මේ ගාථාව මේ උදාහරණය දේශනා කරන්නේ සමහරට කෙනෙක් කියන්න පුළුවන් කියන භාගතුන් වහන්සේ මාරයාට බියෙන් ඒ වෙලාවේ ආයු සංස්කාරය අත්හැරියා කියලා. ඒ එහෙම භාගතුන් වහන්සේට කෙනෙක් අභූත චෝදනාවන් කරනවා ඒ වළක්වීම පිණිසත් කියනවා. භාගතුන් වහන්සේගේ නිර්භීතකම දැක්වීම පිණිසත් මේ විදිහට උදාහරණය පහල කළා කියලා. උතර ආනන්දයන් වහන්සේගේ ශෝකය දුරු කරන්න දෙවි මිනිස්සුන්ගේ යහපත සැපේ පිණිස ගෙන ඒ වගේම තමයි බුදුරජාණන් යම් කිසි කෙනෙක් අභූතයෙන් ගරහනවා නම් ඔය මායයට බය වෙලා තමයි ඔය ආය සංස්කාර අත්හැරිය කියලා. එහෙම කියනවා නම් කවුරු එයත් දුරු කිරීම පිණිසයි කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ නිර්භීතකම නොබියව ඒ කියන්නේ බය තෙත ගැනීමෙන් තොරයි කියන එක පවා පෙන්වන්න තමයි මේ උදාහරණයේ වෙලාවේ දේශනා කොට වදාරේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඔන්න ඒ උදාහරණයේ එතකොට තේරුම. එතකොට ඒ නිවන භව ගිමන කියන එකේ ඒ වෙනස්කම. එතකොට නිවනට කිසිවක් සමයි නිවන කියලා කියන්නේ සංකතයෙන් තොර දෙයක් නේ අසංකතයි. භව ගිමන කියන්නේ සංකතය හා සංස්කාරය හා බැඳිලා තිබෙන දෙයක්. ඒකයි සංස්කාර කියලා කියන්නේ භවයේ අරන් යන ස්වභාවයෙන් යුක්තයිනේ. සංකතං අපිට නැවත පුනර්භවය සකස් කළාද? නිවනේ නැවත අසංකතයි. සීල සංස්කාරයන් නිරුද්ධයි. අනේකයි. ඉතින් ඒ නිසා මේ කරුණ තමයි මේ දැන් එතකොට ආයු සංස්කාරය අත්හරිනවා කියන කරුණ ගැන යම් තේරුමක් ඔබට එන්නේ නැති. එතකොට ආයු සංස්කාරය අත්හරිනවා කියන එක ඒ කියන්නේ ඵල සමවතට සමවැදීමකින් අත්හරින දෙයක් කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ආයු සංස්කාරය අත්හරිනවා කියන්නේ සරලව කිව්වොත් අරහත් ඵල සමාධියට සමවැදලා ඉන්නවා කියලා යම් තාක් කාලයක් අදිෂ්ඨාන කරගෙන එතනින් එහාට සම්වදින්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ ආයුසේ ඒ කියන්නේ රහතන් වහන්සේගේ රදා පවතින්නේ එතකොට අරහත් ඵල සමවත්තට සම්වදින කාලය ප්‍රමාණය මතයි. ඒකෙන් හොඳට තේරුම් ගන්න. එතකොට හැම රහතන් වහන්සේන බුදුරජාණන් වහන්සේ හැම රහතන් වහන්සේ නමක් පවා අරහත් ඵල සමවතින් නෙමෙයි පිරිනුවන් පාන්නේ කියන්නේ. අරහත් ඵලට සමවතට සමවදින්නේ නැහැ මේ වෙලාවේ. ඒකේ හතරවෙනි ධ්‍යානෙ ඉක්මවා යාමින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ දේශනා කරන භාගතුන් වහන්සේ කිසිදු ඵලයකට සමවන වැඩි පිරිනුවන් පාව කියන්නේ. ඒකට ඒක ඒ වගේම තමයි අනිකුත් උතුමන් වහන්සේලා පරිනිර්වාණයට පත්වන්නේ. කිසිදු සමවතකට සමවදින්නේ නැහැ. අනේක ඉතින් ඒක ආශ්චර්ය අద్භූත අපිට සිතාගත නොහැකි. ඉතින් අපිට ගෝචර වෙන්නේ මොකද අපි දැන් මෙහෙම විස්තර කරාට අපිට හරියටම අපි ඒ සමවතට සමවදින සමවතේ ස්වභාවයක්වත් දන්නේ නැහැ. අපිත් මේ සූත්‍ර ධර්ම කාරණාවන් තුලින් මේ පොතපතෙන් දැනගන්නා වූ ලියා තිබෙන ස්වභාවය අනුවනේ අපිත් මේ කියන්නේ. අපිත් මේ කියවලා යම් කිසි තේරුමක් තේරුම් ගන්න. ඒතකොට ඒ සමවතට සමවැදුනා වූ උතුමන් වහන්සේ නමකට තමයි ඒ ඒකාන්තයෙන් හරියට විස්තර සහිතව ප්‍රකාශ කිරීම හැකියාව අපිට තියෙන්නේ මේ විදිහට තේරුම් ගැනීමක්. ඉතින් මේ කාරණාවන් ඔබ කියවන්න. එතකොට මේ අද අපි මේ සාකච්ඡා කළේ ඒ කාරණාව පිළිබඳවයි. ඉතින් ඒ නිසා මේ ඊළඟට අපිට වැඩසටහනේදී අපිට සාකච්ඡා කරන්න තියෙන 이르දි ඊට පස්සේ 이르දිපාදයන් වැඩිම පිණිස හේතු වන්නා වූ මාර්ගය ඒ කාරණාවන් පිළිබඳව. ඉතින් මේ කියපු දැනට මේ අපි සාකච්ඡා කරපු කාරණාවන්හි සාරාංශය ඔබට මතක් කළොත් එතකොට 이르දිපාද ගැන සඳහන් වන්නේ කොහෙද කියන එක කතා කළා. ඒ තමයි ධර්මයේ තුල බුදුරජාණන්සේගේ ධර්මයේ ඔබට මතක ඇති ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයිතිවන්නේ. බෝධිපාක්ෂික කියන්නේ අවබෝධයේ පිණිස නිවන පිණිස උපකාර වන කාරණාවන් එකක්. එතකොට මේ 이르දිපාද 4 ඉර්ධිපාද 4 සාරලව මතක තියාගන්න ඔබට මතක ඇති කියලා දුන්න ඡන්ද චිත්ත විරිය විමර්ශන ආදී විදිහට මතක තියාගන්න කියලා. ඒ සම්පූර්ණ විස්තර කරොත් ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර විරිය සමාධි ප්‍රදාන සංඛාර ඊට පස්සේ චිත්ත සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං ඔය විදිහට විස්තර වෙන. ඊට පස්සේ විමර්ශන සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං. ඒ කියන්නේ ඡන්දේ කිව්වේ කැමැත්ත මුල් කරගත් සමාධියෙන් යුතු පදන් වීර්යෙන් යුතු ඉද්ධිපාදය. විමර්ශාව කිව්ව අදිෂ්ඨානයේ මුල් කරගත් සමාධියෙන් හා පදන් වීර්යෙන් යුතු ඉද්ධිපාදය. ඊට පස්සේ වීර්ය මුල් කරගත් සමාධියෙන් යුතු
පදන් වීරියෙන් යුතු 이르දිපාදය, විමර්ශා මුල් කරගත් සමාධියෙන් යුතු පදන් වීරිය යුතු ඉර්ධිපාද. එතකොට එහිදී අපිට කතා කරන්න තියෙනවා ඊළඟ වැඩසටහන් වලදී ඔන්න අපිට කතා කරන්න තියෙන මොකද්ද මේ ඡන්ද සමාධිය, විරිය සමාධිය, චිත්ත සමාධිය මුල් කරගත් කියලා කියන්නේ කියන කරුණ. එතකොට එහිදී පදන් වීරිය. එතකොට ඒ කියන්නේ ඡන්ද සමාධි පදාන සංකාර. එතකොට ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශ සමාධි කියන්නේ මොකද්ද? ඊට පස්සේ දැන් හැම එකකම විස්තර වෙනනේ කොහොමද සමාධි පදාන සංඛාර සමන්නාගත. ඊට පස්සේ පදාන සංඛාරය කිව්වේ මොකක්ද? සමන්නාගතන් කිව්වේ මොකක්ද? ආන්නේ කරුණු කතා කරන්න තියෙන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ 이르දිපාදයන්ගේ පුරුදු කරගන්න. කෙනෙක් 이르දිපාදයන් පුරුදු කරනවා ජීවිතේට ඒ කාරණාව ගලපගෙන. 이르දිපාදෙන් ඔබට අහලා ඇති අපි තිබුණේ කුමක් කරන්නද කියලා, වඩන්නද, අවබෝධ කරන්නද, ප්‍රහාණය කරන්නද කියන කරුණ කතා කළා කලින් වැඩසටහනේ. ඒක 이르දිපාදයන් තිබුණේ වැඩණ්ඩයි, ප්‍රගුණ කරන්නයි, පුරුදු කරගන්නයි ජීවිතේට කියලා බුදුරජාණන් දේශනා කළේ. ඔබට මතක ඇති ඒ සූත්‍රය, ඥාන සූත්‍රය අපි කතා කළා කලින් වැඩසටහනක. 이르දිපාදයන් තියෙන වැඩිම පිණිස. එතකොට 이르දිපාදයන් වඩන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන කුමක්ද ඒ සඳහා පුරුදු කළ යුතු ආකාර කියන කරුණ අපිට කතා කරන්න ඉදිරියේදී ලැබෙනවා 이르දිපාද විභංගයේදී. ඒ සඳහා විවිධ සූත්‍ර අනුසාරයෙන් ඊට පස්සේ 이르දිපාදයන් වඩලා අවසන් වුණාට 이르දිපාදයන් වැඩිමින් පළවන, දෙවන, තුන්වන, හතරවන ධ්‍යාන සාක්ෂාත් කර ගැනීමෙන් එතකොට ඒ ධ්‍යාන ගැන අපි කෙනෙකුට කතා කරන්න තියෙනවා. ඒ සාක්ෂාත් කර ගැනීමෙන් හතරවන ධ්‍යානයට සමවැදුණු උතුමන් වහන්සේ නමකට 이르දිපාදයන් වැඩිම හේතුවෙන් හතරවන ධ්‍යානයට සමවැදුණු උතුමන් වහන්සේ නමක් කොහොමද 이르දි වලට සිත නමන්නේ? මොකද්ද 이르දි කියලා ඔබ දැන් දන්නවා. සාමාන්‍යයෙන් ඒ තමයි අපි අහලා තියෙනවා අහසේ ගමන් කිරීම, ජලයේ සක්මන් කිරීම, පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීම ආදී 이르දි වලට සිත පුරුදු කරන්නේ කොහොමද කියන කරුණ අපිට සාකච්ඡා කරන්න. ඉතින් ඒ වගේ හරි ලස්සන ආස හිතන කාරණාවන් ටිකක් තමයි ඉදිරියේදී අපි දැන් මේ කෙවින් සාකච්ඡාවලට ඉදිරියෙන් ලං වෙන්නේ. ඉතින් ඒ කාරණාවනුත් තේරුම් ගනිමින් මේ සතරක් වූ 이르දිපාදයන් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ 이르දිපාදයන් ජීවිතයට පුරුදු පුහුණු කරගනිමින් ඔබ අප හැම දිනාටම ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 이르දිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ හතරවන සදහම් දේශනාව සඳහා දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ ඉහළගම පදිංචි පින්වත් ලාලනී ස්වර්ණසිරි මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාගේ දායකත්වයෙන් යුක්තව ත්‍රැස් කරගන්ට යෙදුන සියලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවිවරුන්ට, සක්දෙව් රජුන්, දතරාෂ්ට්‍ර විදුර විරූපාක්ෂ වෛශ්‍රවණයන සතරවරම් දෙව්මර දරුවන් ප්‍රධාන සියලු දෙවිවරුන්ට, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ටත්, ඔබ අප සියලු දෙනාගේ මිෂ්ඨ දේවතාරුන් වහන්සේලාටත්, ලක්දිව බුද්ධ සසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ භාර පළාත් බාල සියලු දෙවියන්, මේ පිම්බිමට අධිග්‍රහිත සියලු දෙවියන්, සුමන සමන් දෙවිනිරුදුන්, උපුල්වන් දෙවිනිරුදුන් ඇතුළු සියලු දෙවියෝද, නානා නම් ගොත්වාසී සියලු දෙවිවරු, සියලු බඹලවාසී බ්‍රහ්මයෝ මේ පින අනුමෝදන්ව දිව්‍යාවසයෙන් වරණීන් සපේන් බලයෙන් වෙඩිත්වා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වෙඩිත්වා පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප හැම දිනාටම ඒකාන්තයෙන්ම සැලසේවා. දායකත්වයේ දරූ ලාලනී ස්වර්ණසිරි මහත්මිය ඇතුළේ පවුලේ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම 2020 මේ මාස 7 වන දින කුවේට් රටේදී වයස අවුරුදු 42 දී මිය පරලොව ගිය සංජීව ලාල් විමරරත්න පුතුණුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම 2020 ඔක්තෝබර් මාස 6 වන දින මේ පරලොව ගිය ඩී.පී. එමලින් මෑණියන්ට 1977 මේ මාස 7 වන දින මේ පරලොව ගිය කේ.ඩී. සරණේලිස් පියාණන්ට 2014 මාර්තු මාස 21 වන දින මේ පරලොව ගිය පී.යු. විමලරත්න ස්වාමි පුරුෂයාණන්ට ඇතුළේ නම් සඳහන් කළ නොකළ
මිය පරලොව ගොස් ඥාතීන් ඇත්තන්ගේ හැම දිනාටමත් දෙපාර්ශ්වයෙන් මිය පරලොව ගිය දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් ඇත්තන්ගේ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරූ පින්වත් ලාලනී ස්වර්ණ සිරි මහත්මියටත් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලේන විහාරවත්ත ලිහිණි වැහැර දොඩම් ගස්ලන්ද පදිංචි හදිසි රියානතුරකින් දැනට දැඩි ලෙස ගිලන්ව සිටින වයස අවුරුදු 18ක් වී ඇති කොවින්දු ඉන්දුවර විජේසිංහ පුතුණුවන්ට මේ පින් අනුමෝදන්ව ඒ පුතුණුවන්ට වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවේ. පුතුණුවන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පතේ පුතුණුවන්ට ඒකාන්තයෙන්ම සැලසේවා. දායකත්වය දරූ ලාලනී ස්වර්ණසිරි මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වී හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. කරන කියන සිතන පතන සියලු කටයුතු රැකී රක්ෂාවන් ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. එහෙම දිනාගෙම ජීවිතවලට පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට කළේ අනුමෝදන්. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින් ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට අනාරගා මෑණිවරුන්ටත් අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. සුවසේ පිළිවිතේ දෙන්නත් මේ පින ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින අප දෙමව්පිය ගුරුවර නේද හිතමිතුරතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන අන් අයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණීය ජීවිතවලට සැලසේවා. කරන කියන සිතන පතන සීල ධාර්මික ඉටුම් පැතුම් රැකී රක්ෂාවන් වෙළෙඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇත්තන්ගේ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනාගේම ජීවිතවලට තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදු සසුනේ පින් දහම් රැස් කරගෙන උතුම් පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.